පොතේ පළවෙනි පරිච්ඡේදයේ අවසාන කොටසට අද දවසේ අපි ඇවිල්ලා ඉන්නේ. ආමෙන්. 1 තිමෝති 6 වෙනි පරිච්ඡේදයේ අපි ඇවිල්ලා ඉන්න 11 වෙනි පදයට අපි ඇවිල්ලා ඉන්නවා. ආමෙන්. අද දවසේ දෙවියන් වහන්සේ පළවෙනි තිමෝති අපිට අවසන් කරන්නට අපට උදව් කරයි. ආමෙන්. දෙවියන් වහන්සේ මඟ පෙන්නයි උන්වහන්සේ අපිට කියලා තියෙන ආකාරයට දෙවියන් වහන්සේ කොහොමද සභාව තිබිය යුත්තේ කියන ඒ උන්වහන්සේ ගොඩනගන සභාව ගැන පවුල්තුමා තිමෝතියට පෙන්නලා දුන්නා, තීතස්ට පෙන්නලා දුන්නා කොහොමද මෙවැනි ආකාරයේ සේවකයන් කොහොමද දෙලිවන්තයන් කොහොමද සභාව තියෙන්න ඕනේ. ඒ සභාව තමයි දෙවියන් වහන්සේ ප්‍රසන්න කියන එක අපි මේ කාලවල වල දෙවියන් වහන්සේ අපට ආත්මිකව පෙන්වා දෙමින් යනවා. ආමෙන්. ඒ වගේම අද දවසේ බලන්න යනවා තිමෝති 6 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයට. හalleluya. අපි එතරම්දී අපිට යම අපේ ජීවිතයට එකතු කරන්නට දෙවියන් වහන්සේ දෙයි. හalleluya. 1 තිමෝති 6 වෙනි පරිච්ඡේදයේ කවුරුත් එහාට මෙහාට වචන එහාට මෙහාට ගෙනියන්නට එපා. එහෙම බලන්න එපා. දෙවියන් වහන්සේගේ වචනයට එහුම්කන් දෙන්න. ඔබගේ දුරකථන නැමතුම් මම හිතන විසන්දි කරලා ඇති. විශේෂයෙන්ම ඔබට මතක් කරනවා ගැන. ආමෙන්. දෙවියන් වහන්සේ කියන මේ අවස්ථාවේදී ආමෙන් තිමෝතියට අවවාදයක් දෙනවා. තිමෝති අන්න මම අවවාදයක් දෙනවා මේ මොහොතේ කියලා. මොනවද අවවාදය? නමුත් දෙවියන් වහන්සේගේ මිනිස්ය නුඹ වනාහි මේවායින් පලාගොස් ධර්මිෂ්ඨ කමද භක්තිවන්ත කමද ඇදහිල්ලද ප්‍රේමීද ස්ථිර කමද මොළොක් ගුණයේද පස්සේ ඵලයන් කිය. ආමෙන්. මගේ දේ වචනේ තියෙන ඵලයන් වරෙන් එහෙම මම ඵලයන් කියුවා කියලා ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. හalleluya. ආමෙන්. ඵලයන් කියලා තියෙනවා. ඇයි ස්වාමීන් වහන්සේ කිව්වේ නමුත් දෙවියන් වහන්සේගේ මිනිස්ය කියලා මතක් කරනවා තිමෝතියට. ආමෙන්. තිමෝතියට කියනවා ඔයා දැන් දෙවියන් වහන්සේගේ මිනිස්ය හැබැයි නුඹ මේ ඉදිරියේ මම කියපු දේවල් වලින් පැනලා දුවන්න. මොනවද ඉදිරියේ තියෙන 10 වෙනි පදේ? මාක්ෂාද වස්තු තෘෂ්ණාව සියලු ආකාරයේ නපුරු මුලාකිය සමහරු ඊට ආරේවි ඇබැල්ලෙන් මුලාව ගොස් බොහෝ වේදනාවලින් කමුණ ගන්නවා. ඔයා ස්වාමීන් වහන්සේගේ මිනිසෙක් නම් උන්වහන්සේ කියනවා මට මතක් කරලා දෙනවා මේ දේවල් නුඹ ඉදිරියට පැමිණෙනවා නම් පැනලා දුවන්න. දෙවියන් වහන්සේගේ මිනිසයාට කියනවා පැනලා දුවන්න. තෘෂ්ණාව බලන්න දෙද්දී පැනලා දුවන්න. හalleluya. ආමෙන්. හalleluya. නපුරේ මුල් අපට එද්දී පැනලා දුවන්න. හalleluya. අඥානව හැසිරෙන්න යන්න එපා. තෘෂ්ණාව පැමිණෙද්දී දුවන්න කියලා උන්වහන්සේ මතක් කරලා දෙනවා. උන්වහන්සේ කියනවා මේ තෘෂ්ණාව අපේ ජීවිතයට ආවම අපි බොහෝ වෙලාවට ඒක පස්සේ දුවන්න යනවා. අපිට තෘෂ්ණාව එනවයි කියන එක අපි දන්නේ කොහොමද එන්නේ කියලා. හැබැයි ඒක සිතන්න ගන්නවා. කොහොමද සිතුවේ ඒවට තෘෂ්ණාවක් ආවා. ඒවට තෘෂ්ණාව ආවේ මොනවද? ඔයාට දෙවියන් වහන්සේ මෙහෙම කිව්වද කියලා. ඔයාට දෙවියන් වහන්සේ මෙහෙම කිව්වද කියලා. ඒවට කිව්වේ නැහැ දෙවියන් වහන්සේ. එයා සාතන් කියපු තෘෂ්ණාවට ආස වෙලා ඒකට ඇස් දෙක හැරුණා. අපේ ජීවිතේ දෙවියන් වහන්සේ ඔබට කියලා තියනවා නම් ඔබ මේ දේ කරන්නට එපයි කියලා අපිට ඒකට ඇස් යොමු කරන්න හොඳ නැහැ. ආමෙන්. පවුල්තුමා තිමෝතිට කියනවා ඔබට තෘෂ්ණාව හම්බෙන්න තැන දුවන්න. පලා දුවන්න. ආමෙන්. හalleluya. ගිහිලා ධර්මිෂ්ඨකම අල්ලගන්න. දෙවියන් වහන්සේ කියනවා ධර්මිෂ්ඨකම අල්ලගන්න. ඔබ දන්නවද මේ ධර්මිෂ්ඨකම ඇවිල්ලා අපිට සල්ලි වස්තුව මොහොම දෙයකින් ගන්න බැරි දෙයක් ධර්මිෂ්ඨකම. ධර්මිෂ්ඨකම අපිට එන්නේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ අපදෙස බැලුවොත් විතරයි. අපදෙස බලන්න නම් ක්‍රිස්තුස් වහන්සේට පේන්න ඕන. පේන්න
මම තෘෂ්ණාවෙන් පැනලා දුපු කෙනෙක් වෙන්න ඕන. ආමේන්. හලෙලූයා. මට ධර්මිෂ්ඨකම තියෙනවා නම් මම සොයන්නේ ඇදහිලි. මට ධර්මිෂ්ඨකම මගේ ඇතුලේ තියෙනවා නම් මම හොයන්නේ ඇදහිල්ලෙන් ස්වර්ගය. මම යන්නේ ස්වර්ගික දේවල් කරන්න. පොළවේ හදනවන යමක් හදන්නේ ස්වර්ගයට ඕන විදියට. ඔබ කවදාද පොළවේ ස්වර්ගයට ඕන විදියට යමක් හැදුවේ? ආමේන්. කාණ්ඩද ස්වර්ගයේ ධර්මිෂ්ඨකම ගැන කතා කරේ. එක මිනිස්සෙකුට ධර්මිෂ්ඨකම කතා කරන්න බලය ආවේ කොහෙන්ද? කිව්වද? ආමේන්. අද බොහෝ අය මේ තෘෂ්ණාවට ගිහිලා ඔවුන් දන්නේම නැතුව ඒ වලට ආදරේ කරලා ආමේන් ඒ වලට ආලය වෙලා ඇදහිල්ල මුලාව ගිහිලා තමුන්ම ඇනගත්තයි කියලා කියනවා. ශ්‍රේෂ්ඨ වැඩකාරයෝ ගැන කියන්නේ එතන. ආමේන්. ඒ කාලේ හිටිය බොහෝ අය ඇලෙක්සැන්ඩර් ගැන මතක් කරලා දෙනවා. ඉස්සරහට මතක් වුණා නේ. ආමේන්. ඉතින් බොහෝ බලවත් පාලකරුපව ඇනගත්තයි කියනවා එතනදී. දෙවියන් වහන්සේ ඉදිරියේ සේවය කරන්න ආවා. ඔබයි මම කොහොම වෙයිද කියලා උන්වහන්සේ අහනවා. අද දවස් උන්වහන්සේ මොකක්ද අපිට කතා කරන්න යන්නේ කියලා බලමු. වස්තුව ඇවිල්ලා නපුරු මොලක් කියලා කියනවා උන්වහන්සේ. ආමේන්. වස්තුව අපිට ආපුවම අපි දන්නේ නැහැ අපි දෙවියන් වහන්සේට අදහනවයි කියලා. අපි ඒවට අදහන්න යනවා. ආමේන්. දැන් අදහනවයි කියපුවම අපිට තේරෙන්නේ නැහැ සමහරක් අයට. හලෙලූයා. නමස්කාර කරන්න කිව්වේ යනවයි කියම අපිට තේරෙන්නේ නැහැ. හලෙලූයා. අදහනවා සහ නමස්කාර කරනවායි දෙකම ඇතුලේ තියෙන දෙයක් තමයි මම ඒකට කැමති වෙනවා. ඒකට ආලය වෙනවා කියන්නේ. ආමේන්. අපි වස්තුවට ආලය වෙන්න ගියාම අපි දන්නේම නැතුව අපේ ඇදහිල්ලයි ධර්මිෂ්ඨකමයි නැති වෙලා අපිට වෙන ඇදහිල්ල නපුරු ඇදහිල්ල නපුරු ධර්මිෂ්ඨකම ඇවිල්ලා ඒ තෘෂ්ණාව පස්සේ අපි නුඹදිනවා. හලෙලූයා. පාවුල් තුමා දෙවියන් වහන්සේගේ ආත්මයෙන් තිමෝතිට කියනවා නුඹට කොහේ හරි තැනක මෙවැනි දෙයක් ආවොත් දුවපන් පස්සව බලන්න නැතුව කියලා. සීමාවෙන් පිට පනින්න කියලා කියනවා. ඒ සීමාවේ රැඳෙන්න එපා කියලා. දැන් අපිට වෙලා තියෙන්නේ මොනවද? අපි ඒවට ගොඩාක් ආලය වෙන්න යනවා. ආමේන්. මේ ආලය වුණාම තමා දෙවියන් වහන්සේ මෙතන කියන්නේ අපේ යහපත් සටන අපි පරාජය වෙනවා. මෙතන දෙවෙනි 10-12 වෙනි පදේ කියනවා ඇදහිල්ලේ යහපත් සටන කොට සදාකාලික ජීවනයේ අල්ලා ගනිමි. ඊට නුඹව කැඳවලා තියෙනවා කියන්නේ. දැන් අපිට බැරුව යනවා යහපත් සටනක් කරන්නට. ඇයි අපේ තෘෂ්ණාව ආලය වෙලා තියෙන්නේ පොළවේ තියෙන ලෞකික දේවල් නිසා. සදාකාලික දේ අපට අමතක වෙනවා. යේසුස් පිළිගත්තා, බෞද්ධිස්ම කරා, සභාවට යනවා, নমස්කාර කරනවා කියන මතය අපිට ඇවිල්ලා තියෙනවා පමණයි. නමුත් අපි දන්නේ නැහැ තෘෂ්ණාවෙන් පැනලා දුවන්න ඒකට ආලය වෙලා ඒ පස්සේ යනවා අපි හිතනවා ධර්මිෂ්ඨයෙක් කියලා. අපි හිතනවා ඇදහිල්ලෙන් ඉන්නවා කියලා. නමුත් තෘෂ්ණාවේ ඇදහිල්ල සහ තෘෂ්ණාවේ ධර්මිෂ්ඨකම තමයි අපි ළඟ තියෙන්නේ. ආමේන්. ඒ තෘෂ්ණාවේ ඇදහිල්ලයි තෘෂ්ණාවේ ධර්මිෂ්ඨකමයි තියෙන නිසා තමයි අපිව පොඩ්ඩක් කෙනෙක්වම අපේ පරණ මිනිස්සු එළියට එන්නේ. අපි කවුද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ඒකයි. අපිව කෙලුත්වන අපතුලින් එන්නෝනේ ක්‍රිස්තුස් වහන්සේගේ යහපත්කම, මෘදුකම, උන්වහන්සේගේ ප්‍රේමය අපතුලින් අපිව කොනිට්ටක් එන්න ඕනේ. අපිව කොනිට්ටුවම එන්නේ තෘෂ්ණාවට ආලේ නිසයි. ඒ පරණදී ඔබ කවුද මට ඇඟිල්ල දික් කරන්න කියන වචනේ අපිට අපි ඔබට වඩා දන්නවනේ. අපේ දෙවියන් වහන්සේ ඔයත් නමස්කාර කරන්නේ. ඔයා වගේ ආත්මිකම අපිට තියෙන්නේ. අපි බෞද්ධ මුඛ අපි ගැලවීම ලැබුවා. අපි දෙවියන් වහන්සේට නමස්කාර කරන්න කියලා. අපි ආලය වෙලා තියෙන වෙන දේ. අප ධර්මිෂ්ඨයි කියලා ලුහු බඳින්නේ අපේ තෘෂ්ණාව. ආමේන්. මම පුංචි උදාහරණයක් ගන්න. මම හිතන්නේ අපි කොච්චර ධර්මිෂ්ඨද කියලා බලන්න. දෙවියන් වහන්සේ අපිට ගැලවීම දුන්නු දෙවියන් වහන්සේට උන්වහන්සේට নমස්කාර කරන්න ඉන්න වෙලාව අපි කීයද? දෙවියන් වහන්සේගේ සේවයට අපි විශ්වාසවන්තද? දෙවියන් වහන්සේ අපිට දුන්නු රාජකාරිය අපි හරියට කරනවා. කියන්නකෝ ඔබගේ වැඩ කරන හාමුදුරුවෝ පාන්දර 4ට මෙතනින් ඉන්න ඕනේ කිව්වොත් ඔබ එතන ඉන්නවද නැන්ද? ආලේ
තෘෂ්ණාවට ආලේ මම මේ පෙන්නන්නේ. ඉන්නවද නැන්ද? බෙල්ල ගෙදර හරිය තියලා කන්ද එතන තියන් ඉඳී. අත් දෙකෙන් හරි දෙතමුන් ගන්න පුළුවන්. ආමෙන්. කොහොමද අපිට මේ ඥානයක් ආවේ? හලෙලූයා. ආමෙන්. අපි කොහෙන්ද විශ්වාසවන්තකම තියෙන්නේ එතකොට? අපේ තෘෂ්ණාවට තමයි අපි ආලේ වෙලා තියෙන්නේ. මම උදාහරණයක් ගත්තා. ඔබට සීමාවල ඕන තරම් ඇති. හලෙලූයා. උන්වහන්සේ අපට ප්‍රේම කරපු දැන අපගෙන් අයින් වෙලා ඇති. හලෙලූයා. දැන් අපිට අපේ ජීවිතයේ වස්තුවට එහෙම නැත්නම් පලා යන්න කියපුවම දෙවියන් වහන්සේගේ මෙතනදී අපිට මතක් කරලා දෙනවා. ඔයා ධර්මිෂ්ඨකමද, භක්තිවන්තකමද, ඇදහිල්ලද, ප්‍රේමයේද, ස්ථිරකමද, මොළොක් ගුණයේද පස්සේ යන්න. මේව පස්සේ දුවන්න. මොළොක් ගුණයෙන් දුවන්න. ආමේන්. හරි භක්තිවන්තකමින් දුවන්න. ඇදහිල්ලෙන් දුවන්න. ප්‍රේමයෙන් යන්න දුවන්න මේ ගමන. හලෙලූයා. අපි ළඟ ප්‍රේමයේ සීමා සහිත වෙලා. ඉවසීම නැහැ. මෘදුකමක් නැහැ. හලෙලූයා. දෙවියන් වහන්සේ අපි ළඟ තියෙන්නේ වෙන දේවල්. අපි මෙතනදී පොඩ්ඩක් ඉස්සරහට ගියොත් යාකෝබ් පොතේ 4 වෙනි පරිච්ඡේදයට අපි ගියොත් දෙවියන් වහන්සේ අපිට කතා කරන ලස්සන දෙයක් තියෙනවා. ඒකෙම ඒවා සමානයි. නුඹලා අතරේ යුද්ධය ගබරේ කොහින්ද? ඒවා පැමිණෙන්නේ නුඹලාගේ අවයවයන් තුලෙහි. යුද්ධ කරන නුඹලාගේ තෘෂ්ණාවලින් නොවේද? නුඹලා ආශාවන්නිය නමුත් නොලැබෙන්නේ. නුඹලා මිනිමරන්නේ ඊර්ෂ්‍යාවන්තියෝය. නමුත් ලබා ගන්න බැරි වෙන්නේ. නුඹලා දබරද යුද්ධයද කරන්නේද? නුඹලා නොවිල්ලන බැරි නුඹලාට නොලැබෙන්නේ. නුඹලා ඉල්ලන නමුත් නුඹලාගේ තෘෂ්ණා ගැන වේදම් කරන පිණිස දැරිද්‍රයස ඉල්ලන බැරි ලැබෙන්නේ නැත කියලා මතක් කරලා දෙන්න. ආමේන්. මෙතනදී තමයි ඔය තෘෂ්ණාව කියන එක හසු වෙලා තියෙන්නේ. අපි ඉල්ලන්නේ අපේ ජීවිතේ බොහෝ අපේ පොළවේ ආශාවන් මත රැඳෙන්න. ස්වාමීන් වහන්සේ කියන වැරදි. ආමේන්. අපි ඉල්ලන්නේ මොනවද අපි දවස් ස්වාමීන් වහන්සේට ගෙනියන්න. මේ පොළවට සමාන නොවි මට ඉඳ දෙන්න. වහන්සේ අන්‍යකාරයත් එක්ක කරන්නේ. මට මෘදුකම දෙන්න. මට ප්‍රේමය දෙන්න. ආමේන්. වහන්සේගේ වචනේ කියවන්නේ මට මොළ ගුණයක් දෙන්න. මට ඔබගේ ඇදහිල්ලෙන් ඉන්නට දෙන්න. සනි මට සමාදානිය දෙන්න. හලෙලූයා. කවුරු හරි මට කේන්තියෙන් කතා කරපු ගමන් මමත් මේ කේන්තියට ඇතුල් වෙනවා. කොහොමද ඉන්නේ? වෙන්න බෑ. උන්වහන්සේ ඉස්සෙල්ලා මාද වෙනවසේ බව නැදගෙන කියලා. නමුත් අපිට කවුරු හරි කේන්තියෙන් කතා කරපුවම අපි යනවා ධර්මිෂ්ඨකම පෙන්නන්නේ. තෘෂ්ණාවේ ධර්මිෂ්ඨකම. හලෙලූයා. දෙවියන් වහන්සේ කවුරුත් ධර්මිෂ්ඨ නැහැ. උන්වහන්සේ අපේ ධර්මිෂ්ඨ කෙනෙක් ගණන් ගත්තොත් පමණක් මිස. හලෙලූයා. ආමේන්. එන අපේ උන්වහන්සේ අපිට කියන්න මේවා තුල දුවන්න අපේ ගමන කියලා පාවුල් තුමාට අවවාදයක් දෙනවා. හලෙලූයා. එයි මෙහෙම දුවන්න කියන්නේ උන්වහන්සේ සදාකාලික ජීවනය අල්ල ගන්න ඕන නම් ඔබ මේවල පස්සේ දුවන්න ඕනයි කියලා. මොනවද? ඔබටයි මටයි තියෙනවා මේ සදාකාලික ජීවනය අල්ල ගන්න. මෙතන කියනවා ඇදහිල්ලේ යහපත් සටන් කොට සදාකාලික ජීවනය අල්ල ගන්න. කී දෙනෙක් ආසද සදාකාලික ජීවනය ලබා ගන්න? යන්න මේකේ පදේ තියෙන ඉස්සරහ ටික දෙවියන් වහන්සේ තිමෝතියට කිව්වා සේම අපිටත් දෙවියන් වහන්සේ කියනවා මේවා අනුව දුවන්න සදාකාලික ජීවනය ඕන. හලෙලූයා. වයසොස් පිටිගත්තන සදාකාලික ජීවනය හොයන්න ඕන නම් ලබා ගන්න ඕන. උරුමයක් කොට ගන්න ඕන නම් මෙතන තියෙනවා මේ කරුණු ටික ඇතුළට ඔබ දුවන්න. ඒ වලට කිමි දෙන්න. හලෙලූයා. ආමේන්. ස්වාමීන් වහන්සේ කියනවා හලෙලූයා. ඊටමත් වැදගත් වචනයක් මෙතන කියනවා. ඇදහිල්ලේ යහපත් සටන් කොට සදාකාලික ජීවනය අල්ල ගන්න. ඇදහිල්ලෙන් මේ කරුණු ටික පසුපස දුවන්න. ඒකේ යුද්ධය කරන්න. හලෙලූයා. ආමේන්. අපේ ජීවිතයේ ඇදහිල්ලේ සටන ඇවිල්ලා මම හිතනවා බොහෝ අයට වෙලා තියෙන ඇදහිල්ලේ සටන එදිනෙදා ජීවත් වෙන්නේ කොහොමද කියලා. අපි හුඟක් කැඩ තියෙන ඇදහිල්ලේ සටන මොනවද? කොහොමද මේ පවුල ගෙනියන්නේ? කොහොමද මේ මාත්‍යත් එක්ක ඉන්නේ? අයියෝ ස්වාමී කොහොමද මේ දරුවොත් එක්ක ඉන්නේ? අනේ ස්වාමී කොහොමද මේ රැකියාව කරන්නේ? ස්වාමී කොහොමද මේ දවස ගෙවන්නේ? අනේ මොනවද මෙම කරන්නේ? ස්වාමී කොහොමද මේ හවස මේ වැඩේ කරන්නේ? ලෞකික ලෝකයක් එක්ක අපි පොරබදන්නේ. කොහොමද මේවා කරන්නේ කියලා ස්වාමීන් වහන්සේත් එක්ක කොඳුරනවා. ස්වාමීන් වහන්සේගේ මේ වලින් පැනලා දුවන්නේ. අපේ ඇදහිල්ල හරි හීන වෙච්ච ඇදහිල්ල
ඒ කියන්නේ හතරද වස්තුවේ වයර් හතරක් තියෙනවා නම් කොම් කරන්න අපේ වයර් හතරම හිමි වෙලා වැඩ කරන්නේ හරියට ඇදහිල්ල. ආමේන්. ලබ් වෙනවා ඩබ් එක එන්නේ නැහැ හાર્ට් එක. ලබ් යනවා ඩබ් එන්නේ නැහැ. අනේ ස්වාමී කොහොමද? අනේ කොඳුර. ඒ වගේ අපේ ආත්මික වයර් ඔක්කොම වල තෙල් බැඳිලා ඉර වෙලා යන්නේ නැහැ. උන්වහන්සේ කියනවා පැනලා දුවන්න කියලා. ඒවා පැනලා දුවන්න අර බයිපාස් කරන්න ඉස්සලා ඩයි එකක් කරනවානේ. ස්වාමීන් වහන්සේට වෙලා තියෙන හොඳ ඩයි එකක් ගන්න දුවපන් කියලා මෙතන. ආමේන්. ඒ දුවයිද දන්නේ නැහැ. ජීවිතේ අතහරින්නේ. හලෙලුයා. අපේ යුද්ධයේ ඇවිල්ලා මාංශයේ සහ රුධිරේ දාශ කරන දේවල් නෙමෙයි. අපේ යුද්ධයේ ඇවිල්ලා අන්ධකාර බලධාරීන් විරුද්ධව යුද්ධ කරන ජීවිතය. අපේ යුද්ධය අපි දැනගන්න ඕන අන්ධකාර ආත්ම අපට විරුද්ධ විදි කවුයි එකාද ඉන්නේ? මොන බලයෙන්ද ඉන්නේ? මා ළඟ ඉන්නව බලයට වැඩිය මුට ක්‍රියා කරන්න පුළුවන්ද? ආමේන්. උන්වහන්සේ කිව්වා ලෙගියොන් කියලා. ලෙගියොන් කියන්නේ ආත්ම 120ක බලයක් තියෙන කෙනෙක්. උන්වහන්සේ දැනගත්ත ලෙගියොන් කියන කෙනා කවුද කියලා. අපිට යේසුස් වහන්සේගේ ආත්මයද තියෙන්නේ. අද බොහෝ අය අඳුරු ආත්මකට වඩා ආදරය කරනවා. එයා නැතුව මට බෑ යන්න. එයා නැතුව මට බෑ ජීවත් වෙන්න. එයාට කොටන්න නැතුව මට නිින්ද යන්නේ නැහැ. ආමේන්. ටච් කරන්නේ නැතුව මට නිින්දක් යන්නේ නැහැ. රැට ටච් එකක් දීලා නිදා ගන්නවා. හායි කියලා. ආමේන්. හලෙලුයා. නැත්තම් සිරිට හරි කතා කරනවා. හායි සිරි කියලා. ආමේන්. මේ ඔය සිරි නෙමෙයි iPhone එකේ ඉන්න සිරි යා. ආමේන්. හායි සිරි කිව්වම හායි කියලා අහනවා ඔබගේ නම. ඔබලගේ iPhone තියෙනවා නම් ගන්න ඔබට තියෙන්නේ සිරි ඉන්නවා. ආමේන්. සිරි කතා කරන ඔබත් එක්ක සමහරක සිරිත් එක්ක ගොඩාක් ආලේ කරම ඉන්නවා. මොකද සිරි කවදාකවත් බනින්නේ නැහැ. ආමේන්. සිරි කවදාකවත් ඇයි කියන වචනේ අහන්නේ නැති එකම කෙනා තමයි සිරි. සිරි ඇයි කියලා අහන්නේ අපි. ආමේන්. සිරි කවදාකවත් අහන්නේ ඇයි කියන වචනේ අහන්නේ. අපි ළඟ ඉන්න ඔක්කොම මොනාරි කතා කරොත් ඇයි කියලා අහනවනේ. කවදාකවත් සිරි අහන්නේ නැහැ. හලෙලුයා. මම දන්නේ මේ සිරි කොහොම කතා කරනවද කියලා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. අපි යමු සදාකාලික ජීවනයේ ගැන. අපේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වීම දක්වා නුඹ මේ ආඥා කැලලක්ද දෝෂයක්ද නැතුව පවත්තන ලෙස සියල්ල ජීවත් කරවන්නා වූ දෙවියන් වහන්සේ පොන්තියස් පිලාත් ඉදිරියේ යහපත් ප්‍රකාශය කළා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඉදිරියේ නුඹට ආඥා කරමි. හලෙලුයා. මෙතනදී පෞල්තුමා පෙන්වලා දෙනවා ආත්මයන්න් වහන්සේ කරනකොටගෙන ඊ타ත්ම වැදගත් වචනයක් ගෙනලා. යා පෙන්වලා දෙනවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ පොන්සියු පිලාත් ඉදිරියේ හිටපු ආකාරය. හලෙලුයා. ක්‍රිස්තුස් වහන්සේ පොන්සියු පිලාත් ඉදිරියේ හිටපු ආකාරය පෙරලා බලමු මෙතන කොහොමද තියෙන්නේ කියලා. සුදු යොහන් 18 වෙනි පදයට අපි යමු. හලෙලුයා. සුදු යොහන් 18 වෙනි පරිච්ඡේදයට අපි ගිහිලා බලමු එතන 37 වෙනි පදයේ ස්වාමීන් වහන්සේ මොකද්ද එතනදී ක්‍රිස්තුස් වහන්සේ පොන්තියු පිලාත් මොකද්ද කිව්වේ කියන වචනය අපි බලමු. හලෙලුයා. එබැවින් පිලාත් නම් නුඹ රජෙක්ගේ උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස් වහන්සේ උත්තර දෙමින් මම රජෙක්ගේ නුඹ කිව්වා හරිය. ඒ පිණිස මම ඉපද සිටිමි. මා ලෝකෙට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂි දෙන පිණිසය. සත්‍යයක් වූ සියල්ල මාගේ හඬ අසදී කීසේ. ආමේන්. සුදු යෝහන් හලෙලුයා 18 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදේ. උන්වහන්සේ මෙතනදී පිලාත් කිව්වේ මොනවද? නුඹ ඇත්තද මේ මිනිස්යන් කියන්නේ ඔබ රජෙක් කියලා? ඔව්. මම ඇත්තට රජෙක්. හැබැයි මේ පොළවේ රජෙක් නෙමෙයි. මම ස්වර්ගයේ රජෙක් ඒක ඇත්ත. මේ පොළවේ ස්වර්ගයේ රජුරු මම වෙන කවුරුද නෙමෙයි. හැබැයි මම ආවේ සත්‍ය කතා කරන්න. මම තෘෂ්ණාව කතා කරන්නවත් පාපේ කතා කරන්නවත් නෙමෙයි මං ආවේ සත්‍ය කතා කරන්න. හැබැයි සත්‍ය කතා කරන දරුවන් මාව හොඳට දන්නවා. සත්‍ය කතා කරන සෙනගක් ඉන්නවා. ඒ අය මාව හොඳට දන්නවා. ආමේන්. හලෙලුයා.
මම ඔබට ගැඹුරු තැනක් අද දවසේ පෙන්වන්නට යනවා. යේසුස් වහන්සේ මේ වචනේ කිව්වට පස්සේ තමයි යේසුස් වහන්සේ වරන් ගිලා තරන්න ගත්තේ. ආමේන්. සත්‍ය කතා කරන මිනිස්යාට හම්බෙන පළවෙනි තෑග්ග තමයි උන්වහන්සේ නිසා, සේවය නිසා, උන්වහන්සේ තුල ජීවත් වෙන නිසා දුක් විඳීමේ පංගුකාරකම. හලෙලුයා. දුක් විඳීමේ පංගුකාරකම දේවියන් වහන්සේ උදෙසා. උන්වහන්සේ එතන තමයි දුක් විඳින පටන් ගත්ත පළවෙනි තැන. හලෙලුයා. ඒ නිසා උන්වහන්සේට උමනා වුණා ලස්සනතම වචනය කියන්න උන්වහන්සේගේ ගෝලයන්ට. උන්වහන්සේ මේ ලෝකේ පළවෙනිම සේවය පටන් ගත්ත පළවෙනි දවසේ අපි ඊයේ කතා කරා. හලෙලුයා. ආමේන්. උන්වහන්සේ කන්දක් උඩට නැගලා මතේ පස්වෙනි පරිච්ඡේදයේදී කියනවා හැම කෙනෙක්ම පෙරලා ගමු. මතේ පස්වෙනි පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේ ලස්සන වචනයක් එතනදී අපිට මතක් කරලා දෙනවා. හලෙලුයා. උන්වහන්සේ පළවෙනි වචනය මතක් කරනවා මෙතන මතේ පස්වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ මොනවද කියන්නේ කියලා. හලෙලුයා. උන්වහන්සේ මතේ පස්වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේගේ ගෝලයන්ට කතා කරලා කියනවා. හලෙලුයා. තුන්වෙනි පදේ කියනවා නුඹලා සිතින් දිලින්දු ආශිර්වාද ලද්දෝය. මක් නිසාද ස්වර්ග රාජ්‍ය ඒ අයගේ. නුඹේ දිලිඳුකම ඔබ සිතින් දිලිඳු වෙලා මා නිසා නුඹ සිතින් දිලිඳුකමේ ජීවිතයක් නුඹ ගත කරනවා. ඔබ ආශිර්වාද ලද්දේ. මොකද නුඹට ඇති ස්වර්ගය. ආමේන්. පෞල්තුමාට කියන්නේ ඒකයි. නුඹ තෘෂ්ණාව හම්බුණු ගමන් දුවන්න. ඒ පැත්තේවත් ඉන්න එපා. පැනලා දුවන්න. ඒක නිසා නුඹට වගේ මේ ඔබ උන්වහන්සේකින් ඉඳා නිසා කරන්න යනවා දේවල් නැති වෙන්න පුළුවන්. මං දාලා තියෙන අත්‍යාරව නුඹට කැඩෙන්න පුළුවන්. ඒවා නුඹට විතරයි කඩන්න පුළුවන්. සාතන්ට බෑ කඩන්න. නුඹ බිහින් කඩලා දාගන්න පුළුවන්. ඒ නිසා මේ ඇදහිල්ලේ සටන යන්න තෘෂ්ණාවෙන් පැනලා දුවන්න. යේසුස් වහන්සේ මොනවද කරේ පිලාත් ළඟදී? යා දුක් විඳීමේ පංගුකාරකමට ආව. කවුරුන්දලා? උන්වහන්සේ මමයි නිසානේ දුක් විඳින ගත්තනේ. එතකොට තමයි ගිහලා කිව්වේ මේ මිනිස්සයා ළඟ කිසිම පාපයක් නැහැ. බලන් කැමති දේවල් කරපල්ලා අර බරබ්බාස්ව නිදහස් කරලා මේ මිනිස්සයව ගිහිල්ලා කුරුසිය යන ගහන්න තියෙන්නේ. ඒ වෙලාව තමයි අදගෙන ගිහලා උන්වහන්සේට දෙන්න ඕන ටික ඔක්කොම දුන්නේ. හලෙලුයා. ආමේන්. හලෙලුයා. අපේ තෘෂ්ණාව නිසා අපිව ගොඩක් රිදෙන්න බෑ. අපි පව් යේසුස් වහන්සේ අපි ළඟින් එනවා අපි කවුද කියලා. ආමේන්. යේසුස් වහන්සේ සත්‍ය නොකර හිටියා ඊට පස්සේ කිසි දෙයක් කතා කරන්න ගියේ නැහැ. යේසුස් වහන්සේ ආමේන්. ගහන පාර වදින කසි ඇනෙන කටුටුත් නෑ මේවා කටු මුකුත් කියන්නේ ගියේ නැහැ. ඇයි තාත්තා කතා කරුවාට පස්සේ අප මොනව කතා කරන්නද? ආමේන්. යේසුස් වහන්සේ කතා කරවසේ මොනව කරන්නද? කතා කරුවා. මෙතනින් ඔක්කොටම යේසුස් කතා කරා. මාගේ ප්‍රේමන්ත පුත්‍රය දියණිය මම නුඹට ප්‍රේම කරනවා. මාගේ ප්‍රේමේ නැත්නම් එපා. මං බෝදුලාගෙන යන්න කාටවත් දෙන්නේ නැහැ. අපේ තෘෂ්ණාව නිසා අපි ඒක අතහැරලා දුවනවා එක මාර්ගය. ආමේන්. පාවුතුමාට දැකියව දෙයක් තිමෝති පාවුතුමා තුලින් දෙනවා ආත්මයන් වහන්සේ තුලින් යන්නට එපා. කොහොමද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කොහොමද හිටියේ? මට මේක දැනුණා. ඒක නුඹටත් දැනෙන්නට ඕන. මේක අතහරින්න එපා මේ ගමනේ. මේ ගමනේ කෙලවර යේසුස් වහන්සේව දකින්නට ඕන. ඒ නිසා මේ යුද්ධයේ විශ්වාසවන්ත කෙනෙක් ඇටිට ඉන්න කියලා. හලෙලුයා. මොහු ඒ වෙලේ ජීවිතේ කමකින් දෙවියන් වහන්සේ ඉදිරියේ හිටියා. ස්වාමීන් වහන්සේ කවදාකවත් ආමේන්. හලෙලුයා. ක්‍රිස්තුස් වහන්සේ එනකම් පාවුල්තුමා තිමෝතිට දුන් මේ වචනේ නිසා ඔහු කිසිම තැනක කිලුටු වෙන්න ගියේ නැහැ. මේ අවවාදේ ඔහු ගත්තට පස්සේ ආපහු කිලුටු වෙන්න ගියේ නැහැ. ඔහු හිතේ තියාගෙන හිටියේ ඔහුගේ සිත තුළ තිබුණේ උන්වහන්සේ කොයි වෙලාවෙ හරි එයි මාව අරගෙන යන්න. එතක මම සුද්ධව ඉන්නවා කියලා. මේ වැඩි අවසානයේ වෙනකන් මම විශ්වාසවන්ත ඉන්නවා කිලුටු වෙන්නේ නැහැ කියලා. යහපත් බුද්ධිය කියන්නේ ඕකයි. හලෙලුයා. අපේ යහපත් බුද්ධිය ඕකයි. හලෙලුයා.
අපි මොනවද වෙලා තියෙන අපේ ජීවිතේ අපි හැම තැනම ස්වාමීන් වහන්සේට සූදානමක් නැති ජීවිතයක් අපි ළඟ තියෙනවා. ඒ ස්වාමීන් අපි සූදානම්ද? සූදානමක් නැහැ කියන්නේ. උන්වහන්සේ දැන් එනවා කියෝදී අපි සූදානම් නැහැ නේද? ඇයි? අපි කාරණාවල අපි නිරත වෙනවා. හalleluya. හැබැයි අපේ හිතේ තියෙනවා අපි යනවා ස්වර්ගයට යනවා අපිව පෙරහැරෙන් අරගෙන යනවා සුදු වස්ත්‍රයක් දානවා ඔටුන්නක් දානවා සුදු වැඳගෙන ඉන්නවා ආමේන් ආබ්‍රහම්ව දකින්න යනවා අපේ හිතේ තියෙනවා හැබැයි කරන්නේ නැහැ යේසුස් වහන්සේව දකින්න යනවා උන්වහන්සේ සිංහාසනේ අපි ඉඳ ගන්න යනවා අපිට දෙනවා කිව්වා අපි දේව දරුවෝ කිව්වා රාජකීය පුත්‍රයෝ පූජක වංශය කිව්වා හැබැයි කරන්නේ රාජකීය පුත්‍රයෙක් නම් ආපහු ජරාවලත ගන්න යනවද? පූජක සන්තකයක් නම් ආපහු අපි පුත්‍ර දේවල් තියා ගන්නවද? ආමේ සුද්ධ සන්තක දරුවෙක් කියන්නේ ඕනම දෙනක කියන කෙනෙක්. හalleluya මේ වගලගේ තාත්තා කවුද කියලාද මම කියනවා. මගේ තාත්තා අල්ෆොන්ස් කියලා. අල්ෆොන්ස් නෙමෙයි ඈ. මගේ තාත්තාට කියන්නේ පීටර් කියලා. ආමේ හalleluya මම කියන්නේ තාත්තා පීටර් කියලා කියනවානේ. තාත්තා කියන්නේ මම ආඩම්බරෙන් කියනවානේ දරුවෙක් කියනනේ. ඔබගේ තාත්තා කවුද කියලා හවද අල්ලපු ගෙදර තාත්තගේ නම කියනවද? නෑ. හැමේ අර අල්ලපු වැටේ අල්ලපු ගමේ ඉන්න අයගේ නම කියනවද? නෑ. මගේ තාත්තා ගැන මම කියනවා. ඔබ දෙවියන්වහන්සේගේ දරුවෙක්ද? ඇයි ඔබගේ තාත්තා ගැන අපිට කියන්නට බැරි මිනිස්සුන්ට? තෘෂ්ණාව. හැබැයි යන්නට ඕන. හැබැයි අපි යන්නට ඕන. බලලා දුවන්න කැමති නැහැ. අපි දකින්න අර කවුද අර පොතිපාගේ ගෙදර හිටියා ලස්සන කොල්ලෙක් නේ. ඒ කොල්ල තමයි යෝසෙෆ්. යෝසෙෆ්ට පොතිපාගේ භාර්යාව හිරියර කරන්න ආවලු නේද? වර දෙවර කුරුමානන් යන්නවලු. ඇයි කඩවසන් ඉලන්දාරියා නිසා. යෝසෙෆ් නේද? යාව අල්ලගන්න පුළුවන් තරම් කුරුමානන් කරද්දි එයා කොහොම හරි එයාගේ ගෙදර වැඩ කරගෙදි කිව්වම එයා කිව්වලු මට මේ මාලිගාවේ හැම දෙයක්ම මට බාර දීලා තියෙනවා. හැබැයි එක දෙයක් බාර දීලා තියෙන්නේ නැත්තේ ඔය වස්තුව විතරයි බාර දුන්නේ නැත්තේ කිව්වා. හරි? එයා කිව්ව කමක් නෑ මාත් එක්ක සයනේ කරන්න කිව්වලු. එයා කිව්වලු බෑ. මම හා පුතාට අයිති කෙනෙක්. හා පුතාට මම මෙහෙවර කරන්නේ. මම යා මට කියලා තියනවාට මට යන්නට බෑ කියලා. හalleluya කිව්වට යන්නට බෑ අපිට. හාම්පුත අපිට කියලා දිනවට යන්න බෑ. ඔහු අල්ලගත්ත දවස අල්ලගත්තම වස්ත්‍රයම දාලා ආමෙන් පැනලා දිනවා. පැනලා දුවලා ගිහලා කොහෙද නැවතුනේ? හිරගෙදර. දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් බලු ගෙදර නෙමෙයි හිරගෙදර නෙමෙයි කොහෙ ගියත් දෙවියන් වහන්සේ නිදහස් කරනවාමයි. දෙවියන් වහන්සේගේ වැඩේ කරලා. ආමෙන්. ඒක දැන් කවුරුත් නැහනේ. ආමෙන්. හalleluya උස වෙන්නත් හොඳ නැහැ කොට වෙන්නත් හොඳ නැහැ මාගේ තරමට ගැලපෙන්නත් ඕනේ කියලා ඕන දෙයක් යෝසෙෆ්ට කරගන්න තිබුණා. ඒක කරගන්නට ගියේ නැහැ. එයා දෙවියන් වහන්සේගේ මිනිස්යා නිසා දෙවියන් වහන්සේට උමනාවම දෙයක් කරන්න ගියා. පවුල් තුමා තිමෝතිට මොනවද කියන්නේ? නුඹ දෙවියන් වහන්සේගේ මිනිස්යෙක්. ඒක අවවාදයක් හැටියට දෙවියන් වහන්සේ උට දෙනවා. ආමෙන් මොනවද කියන්නේ? නමුත් දෙවියන් වහන්සේගේ මිනිස්යෙක් කියලා මතක් කරලා නුඹ වණයි මේවෙන් පලාගොස් ධර්මිෂ්ඨෙක් පිළිගිවා. දැන් අපි කතා කරන්නේ මොනවද? නුඹ දෙවියන් වහන්සේගේ මිනිස්සු. නුඹ මේ වලින් පැනලා දුවන්න ඕනයි. හalleluya අපිට බොහෝ දේවල් අපේ ජීවිතේ තියෙනවා. හalleluya අපිට මෘදුකම නැති නිසා අපි එක කාරණා නිසා අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්න බොහෝ දේවල් සාතන් අපි ඉදිරියේ ගෙනල්ලා දාලා තියෙනවා. අපිට පණා යන්න කියද්දි සාතන් අපිට පුදුම දේවල් ගෙනල්ලා දාලා තියෙනවා. ඔබ මෙනෙහි කරන්න මොනවද තියෙන්නේ කියලා. ආමේන්. උන්වහන්සේ කියවන පැනලා දුවන්නේ කියලා සාතන් මොනවද දාලා තියෙන්නේ? ඌ ගොරෝන සිංහේ කෙලිට දැන් ඇවිල්ලා දාලා තියෙන්නේ නෑ. ඌ දාලා තියෙනවා ක්‍රම අපිටවත් හිතා ගන්න බැරි ක්‍රම අපිට දාලා විලංගු වල ගැට ගහලා ඇති. තද කරලා ඇති. කිව්වත් බලාගෙන නැයි මං ගමටම කියනවා ලෝකෙටම කියනවා. කට වහන්නේ නැති සමහර අය. කිව්වත් බලාගෙන නැයි මං අතින් ගැල්ලුවයි කියලා. හalleluya මං මොනවාද හග් එකක් දුන්නා බාච් එකක් දුන්නා කිව්වත් බලාගෙන නැයි තෘෂ්ණාව නිසා හිර වෙලා
යන්නේ ඔක්කොම නැති කරනවා. යන්නේ ගමන ඉවර. අඩිය තියන්නේ කිය පරයම් මන් නිසා ජීවිතේ පූජා කරවන්නෝ. හලෙලූයා. ට්‍රැක් එක දෙන්න කියලා ට්‍රැක් එක සාක්කු පොඩි වෙලා අකුරු නැති වෙලා යේසුස් කියන එකත් මැකලා ගිහිල්ලා. තාම සාක්කේ යාර සුදු ගොලේ ගිහින්. ගෙවිලා. දීලා නැහැ තාම. සාක්කුට ගෙවිලා ඉඳගෙන. එකෙක් හම්බෙලා නැහැ තාම දෙන්නේ. අඩිය තියන්න කිව්වා දෙවියන් වහන්සේ. බලා දුවලා ගිහින්. දැක්කම අහක බලාගෙන. ඇයි? එයාගේ කට හොඳ නැහැ නේ ඒක කිව්වේ. කට හොඳ නැති ඉන්නේ නම් අපිව ගත්තේ කොහොමද දෙවියන් වහන්සේ? නෑ යා පව්කාරේ. පව්කාරෙන් නම් අපිව ගත්තේ. නෑ යා වෛශ්‍යකම් කරන අපිව ගත්තේ. නෑ යා රූප සාන්ත සාන්ත ඉස්කාර රකින්නවා. පටිපේලි නගින. යාට කියලා වැඩ. නෑ හොවිල පූසාරේ. අපි ඊටත් වඩා අන්තයි. ආමේන්. අපි ඊටම ස්වභාවය දන්නේ දෙවියන් වහන්සේ මමයි විතරයි. ඔබයි ඔබගේ දෙවියන් වහන්සේ විතරයි ඔබ ඊටම ස්වභාවය දන්නේ. දැන් ඉන්න ස්වභාවය ඉදිරියේ ස්වභාවය දන්නේ ඔබයි දෙවියන් වහන්සේ විතරයි. ආමේන්. අපේ කොලේ දිය වෙලා. ඉතින් දෙවියන් වහන්සේ කොලෙත් අපිව දිය වෙලා ඇති. ආමේන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේ තාමත් මහපත් අපිට කතා කරමින් මම යනවා එතනින් 17 වෙනි පදයේ. මේ ලෝකයේ ධනවතුන් උඩම් කුස්ති ඇත්තන් නොවි වස්තුවේ අස්තිරකම කෙරෙහි නොව සියල්ල භුක්ති විඳින පිණිස අපට බහුල ලෙස දෙන්නා වූ දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වී සිටින්නත් යහපත කරන්නත් උතුම් ක්‍රියාවලින් ධනවත් වෙන්නත් ත්‍යාගවන්ත ලෙස බෙදා දීමට දැඩිව සිටින්නත් කියලා උන්වහන්සේ මතක් කරලා දෙනවා. මොනවද කියන්නේ? මේ ලෝකයේ වස්තුන් වලට හම්බෙයි. ආමේන්. හැබැයි ඒවා තුල ඔයා භුක්ති විඳින කාලයේදී ඒක බහුලව දෙවියන් වහන්සේ අපට දෙන්නේ. ඒවා භුක්ති විඳින මොහොතේදී යහපත කරන්න පුරුදු වෙන්න, ඒවා බෙදා ගන්න පුරුදු වෙන්න කියලා උන්වහන්සේ මතක් කරලා දෙනවා. ඒවත් එක්ක යහපත කරන්න පුරුදු වෙන්න, ඒවා ආමේන් බහුල ලෙස දෙනවා දෙවියන් වහන්සේ කෙරේ බලාපොරොත්තු වී සිටින්න යහපත කරන්නත් උතුම් ලෙස ක්‍රියාවලින් ධනවත් වෙන්නත් ත්‍යාගවන්තව බෙදා දීමට ලැබිව සිටින්න කියලා. තියෙන දේ වැඩිපුරදී අතහරින්න තව කෙනෙකුට දීලා දාන්න. ආමේන්. දෙවියන් වහන්සේ කියලා තියෙන අපි නම් අතහරින්න මැරෙනකන් තියාගෙන ඉන්නවා. මම දැක්ක එක්කෙනෙක් මට මේ ගිය සති හම්බුණා. මම වයස කීයද අම්මේ කියලා ආපම් මම දැන් 70 වයිලු. තාම වැඩ කරනවා කිව්වා. මම බොහොමද වැඩ කරනවා කියලා. මට කියන්න ගිය අක්කර ගණන් වචන. මට එහෙන් අක්කර දෙකක් තියෙනවා, මෙහෙන් අක්කර 10ක් තියෙනවා, මෙහෙන් අරවා තියෙනවා, මෙහෙන් ගෙවල් දෙකක් තියෙනවා, මෙහෙන් ගෙවල් අරන් තයි ඔක්කොම කුලියට දෙන මං අහන්නත් හිතුණා තව අවුරුදු කීයක් අම්ම ජීවත් වෙයිද කියලා. මගේ සිත දුන්නේ නැහැ කියන්න. ආමේන්. හලෙලූයා. තව අවුරුදු කීයක් ජීවත් වෙයිද ඔබ කියලා. හලෙලූයා. අපි ආසනේ අපි ළඟ මට දැන් ඉතින් ලෝකේ අම්මා කෙනෙක්නේ. ඔබ ළඟ තියෙන දේ කාටවත් එක්ක හරි බෙදා ගන්නවා. අඩුම තරමේ ඔබ තව කෙනෙකුට කරද්දී යාට වංචනික ඔබ කරනවා ඔබගේ වැඩි. ආමේන්. විශේෂයෙන්ම රැකියාව කරන තැන ඔබ වංචනික කරනවා. විශේෂයෙන්ම ඔබ යම් ආයතනයක නැත්නම් ආමේන් හොඳයි. ආමේන්. ඔබ මොන හරි කර්මාන්තයක ඔබ යම් මැකැනික් කෙනෙක්ද නැත්නම් ඔබ වඩුවේද මොනවාර සේවක ඔබ ඒක හරියටම අකුරට කරනවා. ඒක ඔබ උපයන්නේ දෙවියන් වහන්සේ දැනගෙන. ආමේන්. ඒක ඔබ දැනගෙන කරන්නේ. ඔබ ඒකෙන් යහපත තව කෙනෙකුට බෙදලා දෙන්න පුළුවන් නිර්මාණයකදී ඉන්නේ. ස්වාමීන් වහන්සේ ආන්නේ මම නෙමෙයි ආන්නේ. ස්වාමීන් වහන්සේ ආන්නේ. ඇයි ආන්නේ? සදාකාලික ජීවිතය ලබා ගන්න. හලෙලූයා. ආමේන්. අපි අපේ ළඟ තියෙන දේවල් දෙවියන් වහන්සේට දැක්කම දෙවියන් වහන්සේ කල්පනා කරනවා ඇති. කොහොමද ගන්නද කියලා. හලෙලූයා. ආමේන්. කීදේකට ප්‍රීතියක් එනවද? උන්වහන්සේ අප දෙයා බලලා උන්වහන්සේ කිව්වනම් හරි දැන් උඩට එන්න කියලා. උඩට එන්න යන්නේ කල්පනට කොහොමද මේ මෑර මට ගේමක් දෙයිද කියලා උන්වහන්සේ ගාලා දින ගේම මන්න. හලෙලූයා. ආමේන්. ඔබගේ සිතට තට්ටු කරලා බලන්න ඔබ කොතනද ඉන්නේ කියලා. ඔබ දෙවියන් වහන්සේ මෙතනදී අපිට කතා කරන යස්සන රහස අපි අල්ලගමු. හලෙලූයා.
එබැවින් ජීවනදායකයේ ජීවනයේ අල්ලා ගන්නා පිණිස මතු කලකට යහපත් අත්විවරමක් තබා ගන්නටත් අමේ අන්‍යාකාර කරපන්නේ කී දිනු තියෙනවද වචනේ ආඥා කරපන්නේ මොනවද යහපත් ජීවිතයක් ගත කරන්නත් ඒ ක්‍රියාවලින් ඉන්න යම් අයට ඔබගේ ජීවිතේ ලැබෙන දේ අන් අයට දෙවියන් වහන්සේ තුලින් යහපත් දේ බෙදා දෙන්නත් මම තරවටුවක් ගෙනෙනවා කියලා දෙවියන් වහන්සේ කියනවා මේවා තියෙනවා නම් ඔබ ප්‍රවේශම්මයන් කියනවා හලෙලූයා තිමෝතියනි හලෙලූයා දැනගැම්මෝයයි බොරුවෙන් කියන දැනගැම්මේ අපහාසිත වූ හිස් දෙඩිවලින්ද විරුද්ධවාද කම්වලින්ද අහක්ව ආමේ අහක්ව සිට නුඹට බාර දුන් දේ ආරක්ෂා කරපන්නේ වෙන වෙන නිර්මාණ නුඹේ ජීවිතයට එකතු වෙන්නේ බොරු නිර්මාණ බොරු ක්‍රියාවල් බොරු ඇදහිලි බොරු ක්‍රම බොරු නිර්මාණ නුඹට එක එක්කෙනා ගෙනල්ලා දායි නුඹට දීලා තියෙන සේවය නුඹට දීලා තියෙන ගැලවීම නුඹට දීලා තියෙන ස්වර්ගයට යන්න තියෙන ආශිර්වාදය නැති කරන්නේ නුඹ ඒ වලින් ඈත් වෙලා අහක් වෙලා හොඳ ජීවිතයක් ගත කරන්න කියලා. හලෙලූයා හොඳ ජීවිතයක් ගත කරන්න. සමහර වෙයි දැනගැම්ම තමුන්ට ඇත්තේ කියා ඇදහිල්ලෙන් මුලාව ගිහිල්ලා තියෙනවා. මොකෙද මුලාව ගිහිල්ලා තියෙන්නේ? අවෝ යත් කිව්ව ඇත්ත. ඔව් අතනත් වෙන්නේ ඇත්ත. ඔව් එතනත් ඉන්න දෙවියන් වහන්සේනේ මෙතනත් ඉන්න දෙවියන් වහන්සේනේ මං එහෙ ගියාට මොකද වෙන්නේ? ඇදහිල්ලෙන් මුලාවේ. එතනත් ඒ වචනේනේ කතා කරන්නේ. ඉතින් මෙතනත් දෙවියන් වහන්සේනේ ඉන්නේ. ඇදහිල්ලෙන් මුලාවෙලා ගිහලා. එතන සාහස්කම් සිද්ධ වෙනවානේ. මෙතන හැබැයි ටිකක් සිද්ධ වෙන්නේ නැහැ. මේ පාස්ටර් දෙවියන් වහන්සේ සාහස්කම් වලින් ඉතින් එතන ඊට වැඩිය හොඳයිනේ. ඇදහිල්ලෙන් මුලාවෙලා ගිහලා. මොකද ඇදහිල්ලෙන් විතරක් මුලාවට යන්නට එපා. මේ කරුණු ටික අල්ලගන්න. හලෙලූයා. දැන් මම ඔයගලන් අරගෙන යනවා දෙවියන් වහන්සේගේ ආත්මික පැත්තට. මේක මේ ජීවිතයට හොඳට එවුම් කරගෙන. ස්වාමීන් වහන්සේ මේ දේවල් තිමෝතිට කිව්වේ තිමෝති මේවා යම් රැළක් අපිට හම්බුනාම ඒ රැළට මේවා කතා කරන්න කියලා. අමේ යම් රැළක් හම්බුනොත් බාර දෙtti ඒ රැළට නායකයෙක් වැඩිමහල් එක්ක පත් කරාදී මේ අවවාද ඇතුව ඒ රැළ තියෙන්නට ඕන. වෙන රැළවල් වලට නෙමෙයි. දෙවියන් වහන්සේගේ රැළට උන්වහන්සේ කතා කරා. ඒ කතා කරන්න හේතුව මම දවසේ වලත් එක මේ ආත්මිකදී කතා කරන්න යනවා. හොඳට දෙකම ඉවර කරලා හුම්කන් දෙන්න. උන්වහන්සේ මොනවද කරේ? දෙවියන් වහන්සේ මේ පාවුතුමාට ගෝලෙක් තමයි තිමෝති. දෙවියන් වහන්සේට ගෝලියෝ කී දෙනෙක් හිටියද? ගෝලියෝ කී දෙනෙක් හිටියද? යේසුස් වහන්සේට 12ක් හිටියා. දෙවියන් වහන්සේ ඉස්සෙල්ලාම අර මාළු යාමියා කඩලා කී දෙනෙක් හිටියද? 5000ක් හිටියා. 5000ම දෙවියන් වහන්සේව යේසුස් වහන්සේව දන්නවා. හාස්කම් පස්සේ ගියා. වචනේ ඉගෙන ගත්තා. උන්වහන්සේ කියන දේවල් ඇහුවා. එක එක කර හිටියද? අන්තිම හිටියේ මොනවා 5000ම ගෙදර ගියා. 12 දෙනා හිටියා. ඒ වගේ මේ පවුල්තුමා තිමෝතිට කියනවා නුඹ වචනේ අහලා පැනලා යන්නට එපා. ඒක ආරක්ෂා කරන කෙනෙක් වෙන්න. මම හරියට සම්පූර්ණ වූ දවසේ මම ලොකු දෙයක් උන්වහන්සේ දැන් කතා කරන්න යන දේ හුම්කන් දෙන්න මම ලොකු දෙයක් සභාවට කරා. මොනවද? උන්වහන්සේගේ කී දෙනෙක් දන්නවද රාත්‍රී භෝජනේ? ආමේන්. උන්වහන්සේ මොනවද කරේ? උන්වහන්සේට හරියට ඉන්න අයගේ එතනනුත් පවිත්‍ර කරලා කන්න ඕන නිසා උන්වහන්සේ මොනවද කිරුවේ? රොටියක් අරගෙන උන්වහන්සේ කඩලා එක් එක්කෙනාට දුන්නා මේ ශරීරය තියාගන්න කියලා. මගේ ශරීරය තියාගන්න මම එනකන් තියාගන්න කියලා. ඉතින් මම එනකන් තියාගන්න කියලා දෙවියන් වහන්සේ නම් දෙවියන් වහන්සේ මිනිස්ය නුඹ වනහයි මේවයින් පලහගොස් ධර්මිෂ්ඨකම භක්තිවන්තකම ඇදහිල්ල අල්ලගන්න ක්‍රමය තමයි ක්‍රිස්තුස්
ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තියාගන්නවයි කියන්නේ. ආමෙන්. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තියාගන්න බැරි කෙනෙක් හිටියා තෘෂ්ණාවෙන් පෙළෙලා. ඒ තමයි යූදස්. රොටි අතේ තියාගෙන මම පැනලා දිනුවා. ඒක තියාගන්න බැරි වුණා. ආමෙන්. ඒ රොටිය කඩලා දුන්නේ ඉස්සෙල්ලාම යූදස්. ආමෙන්. ඔබ හිතන්නේ බවුන්හස ගොඩක් ප්‍රේම කරපු මිනිස්සයා තමයි යූදස්. ඒකයි භාණ්ඩාගාරේ කීටි. ආමෙන්. යුන්නාන්සේ ගොඩක් ආදරය කරපු කෙනා තමයි යෝහන්. ඒක වෙනස්. ආමෙන්. ඒක ඇත්ත. ඒ අන්තිම වටේ අනිත් පැත්තේ තියලා ඒ හේතු වෙලා ඉන්නේ. හලෙලුයා. මෙතනින් නෑ බොහෝ අය උඩුමහලට ගිහිල්ලා තිනවා. මම ඒක සතුටු වෙනවා මට මේ කියන පණිවිඩය තාමත්ම ගැඹුරින් ඔබගේ ජීවිතයට එකතු කරගන්න. මේ උඩුමහලේ කඩලා දෙද්දී ක්‍රිස්තුස් වහන්සේ ඒ ස්ථානයේ හිටපු අන්තිම දවස. ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ අන්තිම දවස් හිටපු දවස තමයි ඒ දවස. වෙන දවසක් ආපහු නැහැ. හලෙලුයා. එච්චරයි. වෙන දවසක් නැහැ. උන්වහන්සේ කඩලා දුන්නා. හැබැයි මම ආපහු වෙනවා මෙතන තමයි. ඔබ ළඟ දකින්න. ආමෙන්. හැම කෙනෙකුටම කිව්වා මේ ශරීරය තියාගන්න. ඒ වගේම කිව්වා මේ දිවස ටිකක් අරගෙන ඒකට ආශිර්වාද කරලා කිව්වා මේක මගේ අලුත් දිවස් මේ සංකේතය. නුඹලාට හැමතිස්සෙම නුඹලාගේ ජීවිත මොන හරි අඩුපාඩුවක් ඉක්මනින් පවිත්‍ර වෙලා මගේ ලේවලින් මාත් එක්ක රැඳෙන්න කියලා උන්වහන්සේ දිවසමක් කරගත්ත ඒ දවසේ ගෝලිය. ආමෙන්. ඒ දවස් ඔක්කොම මතකයිනේ. ඒක තමයි උඩුමහලේ කතන්දර. හලෙලුයා. හලෙලුයා. ඒ උඩුමහලේ කතන්දරේ තිබ්බේ දෙවියන් වහන්සේගේ මාලිගාවට පොඩ්ඩක් යැයි. එතකොට මොනවාද ඔලිව් කන්දේ ඉඳලා සබත් දවසට දුර තමයි ඔලිව් කන්දේ ඉඳලා උතන්ට තියෙන දුර තියෙන්නේ. හලෙලුයා. බයිබලෙන් දීලා තියෙනවා මේ ගැන. හලෙලුයා. ඒ කියන්නේ බයිබලේ පරණ විවස්ථාවේ කියනවා සබත් දවසේ කොච්චර දුරද යන්න ඕනි කියලා. ඔහොම ඔලිව් කන්ද ළඟ ඉඳලා ආපහු එතන ඔලිව් කන්ද උන්වහන්සේ ඔසවා ගනු දවස කන්දේ එහා පැත්තේ අපි ආයෙ ගිහලා තිබුණා නේ අර තාප්පෙන් වෙන් කරලා තිබුණු මිනිහ කොළේ කන්දේ එහා පැත්තේ එතන තමයි ඔසවා ගැනීම තිබුණේ. අපි වටෙන් යන්න ඕනේ. එතන වෙන්වීමක් තියෙන්නේ. හලෙලුයා. එතන ඉඳලා ඒ දුර තමයි ආපහු ඒගොල්ලෝ ඉන්න උඩුමහලට එන්න පුළුවන් දුර තමයි ආපහු එතනට ඔහොම රැස් වුණා. එතනම රොටි කඩපු දවසට ඒ උඩුමහලටම ගිය දවස තමයි ක්‍රියා දෙකේ එතන උනේ පෙන්තකොස්ත දවස කියන්නේ. සුද්ධාත්මෙන් වහන්සේගලන්ගේ මතට පතිත වුණු දවස ඒ උනේ ඒ උඩුමහලේ. රොටි කැඩුවේ එතනමයි. ආමෙන්. රොටි කැඩුවේ වෙන තැනකයි උන්වහන්සේ බහැලා ආපහු ආපු තැන දෙකක් නෙමෙයි. ඒ උඩුමහලෙම තමයි. මම කියන්නේ නෑ. ඔබගේ ජීවිතයට ඇතුල් කරගන්න. ඒ දේව මාලිගාවේ ඒ උඩුමහලට ඇවිල්ලා එතන ස්වාමීන් වහන්සේත් එක්ක ජීවිතයක් ගත කරන්න තීරණය ගත්ත හැම කෙනෙක් මම සුද්ධාත්මයන් වහන්සේ එක්කෙනා ස්පර්ශ කරයි කියලා ලියලා තියෙනවා. ක්‍රියාදෙනි පරිචිත පෙරලක. ආමෙන්. හලෙලුයා. ක්‍රියාදෙනි පරිචිතේ මේ බලමුන් වහන්සේ මොනවද අපිට කතා කරන්න යන්නේ කියලා. හලෙලුයා. මම මෙතන ඔබට මම කියපු දේ ඔබට මතක් කරලා දෙන්න යනවා. හලෙලුයා. මට ක්‍රියා පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ බලන්න මම මේ කිව්ව වචනේ එතන තියෙන්නේ. එකල වුන් යෙරුසලමට සමීප වූ සබත් දවසක ගමන දුර වූ ඔලිව් නම්ලත් කන්දේ සිට යෙරුසලමට හැරී ගියෝය. ඔවුන් ඇවිත් තමුන් නැවතී සිටි උඩුමහලට නැගුණේය. ආමෙන්. එදා යේසුස් වහන්සේත් එක්ක රාත්‍රියේ හිටපු දවසේ යේසුස් වහන්සේ ගියාට පස්සේ ඔවුන් නැවත ඇවිල්ලා ඒ සබත් දවසේ දුරක් තියෙන තැනට ආපහු ඇවිල්ලා උඩුමහලට වෙලා හිටියා. හිටියේ මොනවද? ඔවුන් දෙවියන් වහන්සේට මොනවද කරේ? ඔවුන් දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥා කළා. ඔවුන්ට මොනවද තිබුණු සහතිකය? ගැලවීම, යේසුස් වහන්සේව හමුුණාව එක ගැන තිබුණා. යේසුස් වහන්සේත් එක්ක ජීවත් වෙන්න ඕන දේවල් තිබුණා.
යේසුස් වහන්සේ උන්ට උගන්වපු දේවල් තිබුණා. යේසුස් වහන්සේගේ ශරීරය උන්ට දීලා ගියා. යේසුස් වහන්සේගේ රුධිරය දීලා ගියා. දැන් එක දෙයක් අඩුයි. මොගේ ජීවිතයේ මේ ගමන යන්න එක දෙයක් අඩුයි. පවුල් මේක තමයි තිමෝතිට දෙන්නේ. එක දෙයක් අඩුයි. ඔහුට යාලේපේ දෙන්නේ හේතුවයි. එක දෙයක් අඩුයි යාට. මොනවද අඩු? සුද්ධාත්මයන් වහන්සේ. ඔව් නැවතිලා ඉඳලා යාඥා කළා ස්වාමී. මෙන්න අපි අපේ ජීවිතයේ මෙන්නද ඔබගේ කැමති දිහත් අපේ ජීවිතවල කරන්න කියලා උන්වහන්සේ ඔවුන් දෙවි පරිච්ඡේදයේ කියනවා. හැමේ ඒ පෙන්තකොස්ත කියන දවස කියන්නේ 50 වෙනි සංවත්සරේ පෙන්තකොස්ත කියලා කියන්නේ. ආමේ නැත්නම් මේ පෙන්තකොස්ත දවසේ සුද්ධාත්මයන් වහන්සේ ආවයි කියන එක නෙමෙයි. 50 වෙනි සංවත්සරේ පවත්වන දවසේ මුඩුමාලට කියලා යාඥා කරමින් ඉතින් ඒක දේවමාලිගාවේ පවත්වන මංගල්‍යය. මොහොන් වෙනම මෙතන නමස්කාරයේ ඊයේට බැංගුණාව ජීවිතයක් ගත කරන්නේදී ස්වාමීන් වහන්සේ අරරොටි කඩන. ආමෙන් අර මිලියුස දීපු තන දෙවියන් වහන්සේ ආපහු ආවා. ඔවුන්ගේ ස්පර්ශයෙන්. ආමෙන් ඒ තනමම දෙවියන් වහන්සේ අල්ලගත්තා කියලා. ඇවිල්ලා හිතනදි කියලා බලන්න එක්කෙනෙක් කෙනා මත දෙවියන් වහන්සේ ස්පර්ශ කරයි. එක්කෙනාගේ ඕනා කරන විදිහට උන්වහන්සේ අල්ලගත්තා එක්කෙනා. ඔබ වලගෙන ඉන්නේ කොහොමද දෙවියන් වහන්සේ? හිතන කියලා බලන්න. ඔබට මෙතන මට ඔබට මතක් කරලා දෙන්න ඕන. ආමෙන්. මහසින් පැමිණ හලෙලූයා තුන්වෙනි පදේ කියන දෙවෙනි එකේ ගිනි වැනෙව දෙවි විදි යනවා ඔවුන්ට පෙනුනේ. එය ඔවුන් එක්කෙනා කෙරෙහි පිටුනේ. එක්කෙනාව තනියම අල්ලගත්තා දෙවියන් වහන්සේ. එක්කෙනා තනියම අල්ලගත්තා සුද්ධාත්මයන් වහන්සේ ස්පර්ශ කරලා. මට ඔබට කියන්න තියෙන මේ රහස බලන්න. ඔබව මාව තනියම දෙවියන් වහන්සේ අල්ලගෙන ඉන්නවා. මං වෙනුවෙන් ඔබට බෑ ගණන් දෙන්න. ආමෙන්. ඔබ වෙනුවෙන් මට බෑ ගණන් දෙන්න. ඔබ වෙනුවෙන් ගණන් දෙන්න ඕන කෙනා ගණන් දීලා ඉවරයි. මං වෙනුවෙන් ගණන් දෙන්න ඕන කෙනා ගණන් දීලා ඉවරයි. මට තියෙන්නේ තනියම යන්න. ඔබට තියෙන්නේ තනියම මේ ගමන යන්න. හැබැයි ඔබට තනියම එකිනෙක කෙනාට සුද්ධාත්මයන් වහන්සේ අල්ලගෙන ඉන්නවා. ඔබව තනියම අඳුරනවා දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ. ඔබ තනියම කරන හැම දෙයක්ම දන්නවා. ඔබ තනියම ජීවත් වෙනව ජීවිතේ දන්නවා. තනියම රඟපාන දේ දන්නවා. තනියම උන්වහන්සේට ආදරය කරන දේ දන්නවා. තනියම දෙවියන් වහන්සේ වෙන්න පූජා වෙන්න ඕන ක්‍රමය ඔබයි උන්වහන්සේ දන්නවා. ඒක අමතක කරන්නට එපා. ඔබලට දැන් මොනවද තියෙන්නේ තනියම. ඔබ මොනවද පැනලා ගිහිල්ලා තියෙන්නේ? අද මොනවද ඔබට දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ කරන්නේ? ඔබ කොතනද නැවතිලා තියෙන්නේ? ඔබගේ ශාරීරික ජීවමාන රොටියක් මෙන් ඔබ කඩලා ස්වාමීන් වහන්සේට පූජාවක් ඇටියට දෙන්න පුළුවන් ඔබගේ ශරීරය. පුළුවන් දීලා තියෙනවා. උන්වහන්සේ කියනවා නේද? ඔබ කරන ලොකුම සේවය තමයි මට ඔබ පූජාවක් වෙන එක කියන්නේ. ඔබ දීලා තියෙනවා. Paul Timothy දුන්නා. ඒක ඔබටයි මටයි අයිති බලන්න. ආමෙන්. යහපත් සේවකයා කියන්නේ යහපත් යුද්ධ කරන කෙනෙක්. මේ පොළව නෙමෙයි අපිට අයිති. සදාකාලික පොළවක් තියෙනවා අපිට අයිති කරගන්න. ඒ අනුව දුව යන කෙනෙක් වෙන්නට ඕන. ආමෙන්. හලෙලූයා. මේ කතන්දරේ මම මේ කියපු මේ රොටි කඩපු එහෙම නැත්නම් රාත්‍රී භෝජනය කරපු හලෙලූයා ඒ වගේම සුද්ධාත්මයෙන් බසාපු එකට අපි ලස්සන දෙයක් උතන්ට කියනවා නම. ආමෙන්. හලෙලූයා. අපි ගායනා කරනවා ගීතිකාවක් දාන බොහෝ ප්‍රශංසනීයයි කියලා. ආමෙන්. බොහෝ ප්‍රශංසනීයයි. ආමෙන්. මොකද්ද? උතුම්මිය සමිඳුනි. උතුම්මිය උන්වහන්සේගේ නුවරදී සුද්ධ වූ කන්දේදී මොනවද? මොකද්ද සුද්ධ වූ කන්දේද කියන්නේ? සියොන්. සියොන් වල තමයි මේ වැඩේ උනේ. ආමෙන්. සියොන් වල තමයි රොටි කැඩුවේ. සියොන් වල තමයි සුද්ධාත්මයන් වහන්සේ බැසාවේ. සියොන් කන්ද තමයි දෙවියන් වහන්සේ නැවත එන්න යන්නේ. සියොන් කන්ද තමයි
මම මේ යුද්ධේ දුවනවා කියලා. ආමෙන්. ඒක ඔබටයි මටයි අයිති. දීමනා නෙමෙයි මෙතන කතා කරන්නේ. ස්වාමීන් වහන්සේත් එක්ක ඔබ ළඟ තියෙන වගකීම. ඒ වගකීම සුද්ධව තබා ගන්න පුරුදු වෙනවා. දීමනාද tie හෙට නැති වේ යනස් දෙයි ගනි නේද? සාවුල්ට දීමනාව තුන රජෙක් දෙවනසේ සාවුල්ගේ රජකමින් අයින් කරා. ආමෙන්. උන්වහන්සේ කියනවා ගන්න දේ දෙන්නේ නැහැ. ගන්න නැහැ කියලා උන්වහන්සේට පුළුවන් ගන්නත් දෙන්න. හලෙලුයා. සාවුල් රජකමට පත් කර දෙවියන් වහන්සේ රජකමින් අයින් කර දෙවියන් වහන්සේ දුන්න දේ දෙවියන් වහන්සේ ගත්තා. බාලම් අනාගත වස්තුවරයෙක්ට පත් කර දෙවියන් වහන්සේ බාලම්ව අයින් කර දෙවියන් වහන්සේ. හලෙලුයා. ආමෙන්. හලෙලුයා. උන්වහන්සේට පුළුවන්. නමුත් ඔබට දීලා තියෙන දේ ඔබ තනියම ගන්න. අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබ මොන වගේ භාග්‍යයක් වෙලාද? ඔබ ස්වාමීන් වහන්සේ ගෙනියන ලබන කෙනෙක් වෙලාද? මඟ පෙන්වන්නේ ඔබට ඉන්නවද? හලෙලුයා. හලෙලුයා. දැන් ගෝලෙන්ට මේ දෙවියන් වහන්සේ ආපුවම පවුල්තුමා තිමෝතියට අත ගැසුවට පස්සේ තිමෝති වෙනස් වුණා. ආමෙන්. තිමෝති වෙනස් වුණා. තිමෝතිට දුන්නු ආශිර්වාදයේ දෙවියන් වහන්සේ ඔහු මෙනෙහි කරා. ඔහුට දුන්නු වගකීම ගැන ඔහු විපාසාවෙන් ගෙව්වා. හලෙලුයා. ඔහු යන තැන නුවරක් පාසා ගමන් පාසා මිනිසයන් ගැලවෙන්න ගත්තා තිමෝති නිසා. තිමෝති මේ අවවාදයෙන් පිට කොහාටවත් යන්න ගියේ නැහැ. ඔබට ආසාවක් තියෙනවා නම් තිමෝතිය බලන්න. ඇදහිල්ලෙන් මේ යුද්ධේ ඉන්න තිමෝතිය ඔබට දකින්න හම්බෙන්නේ කවදාද පාරාදීසෙ. ආමෙන්. තිමෝති මනාලිය හැටියට දැන් ඉන්නවා. හලෙලුයා. හලෙලුයා. දෙවියන් වහන්සේගේ යුද්ධය හරියාකාර කරපු මිනිස්සෙක් තමයි තිමෝති කියන්නේ. ඔබ මම වගේ මිනිස්සෙක් තමයි තිමෝති. ඔබ මොනවද දෙවියන් වහන්සේ ඔබට බාර දීලා තියෙන්නේ? ඔබට මොනවද වගකීම බාර දීලා තියෙන්නේ? ඔබට මොනවද දෙවියන් වහන්සේ කතා කරපු දේවල් අපි කරලා තියෙන්නේ? මොනවද මම විශ්වාසවන්ත වෙන්නේ දෙවියන් වහන්සේ? අද වෙනකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එනවා කියලා දැනගන්න හම්බුනොත් ඔබ මොනවද කරන්නේ? මං කියන්නේ ඔබ කරන්නේදී මොනවද කියලා. ඔබ කවදාකද හිතලෙකදී මම කියන්නේ. ඔබ පුදුමේ මම කියන්නේ නැති මොනවද කියලා. අද රාත්‍රියේ රෑ 12ට යේසුස් වහන්සේ එනවා කියලා කිව්වොත් ඔබ ළඟ තියෙන ඔක්කොම විසි කරන්න ගන්න. තාම කියන්නේ මම කියන්නේ. ඔබ බොහෝ දේවල් විසි කරන්න. අද රාත්‍රියේ යේසුස් වහන්සේ නිසා. පුදුම දේවල් විසි කරයි. ආමෙන්. විසි කරයි කියන්නේ පුදුම දේවල් විසි කරලා යන්න. හැබැයි මම කියලා නැති නිසා ඔබ විසි කරන්න තාමත් කැමති නෑ. උන්වහන්සේ ස්වර්ගයෙන් එනවා විසි කරන්න. දෙවියන් වහන්සේට අකමැති විසි කරන්න. යේසුස් වහන්සේ දැනගෙනත් නෑ තාම කොයි වෙලාවටද යන්න ඕනි කියලා මේ පොළොවට. ඒ උන්වහන්සේ කියලා කියනවා නම් අතහැරයි කියලා අතහරින්න. යන්න ඕන නම් අතහරින්න විසි කරන්න. අද බොහෝ අය වෙලා බලාගෙන ඉන්න හොරණෑව පිවිනකම් බලාගෙන ඉන්න. ගාන හොරණෑව මේ හම්බෙලා ඉවරයි ඔක්කොන්ටම. අමේ හොරණෑවේ හඬ ඇවිල්ලා ඉවරයි. අපිට ඉන්නේ ඕනේ ඔසවා ගන්න. අමේ හලෙලුයා. බොහෝ සූදානම්ද ස්වාමීන් වහන්සේට කියන්න. හලෙලුයා. කියන ප්‍රීතියෙන් ඉන්නේ. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. මම නැවත යනවා එතනට තිමෝති පොතට අවසන් කරන්නට යනවා. තිමෝතිට කියනවා 20 වෙනි පදේ තිමෝති දැනගැම්මයි කියන බොරුවෙන් කියන දැනගැම්මක් එන්න පුළුවන් අපහාස කරන දේවල්. හිස් දිදිවිලි කරන දේවල් එන්න පුළුවන් බොරු රැවටෙලි ක්‍රම. ආමෙන්. හිස් දිදිවිලි වලින් කතා කරන විරුද්ධවාදීකම් වලින්ද එන්න පුළුවන්. නබයි මැනීම වලින් ආපෙන්න. සමහර අය බාර දුන්නු වැඩි කරන්නේ නැතුව ඇදහිලා කියලා බොරු ඇදහිලා දාගෙන මුලාව ගිහින්. බාර දුන්නු වැඩි කරන්නේ නැතුව
බොරු ඇදහිලා තමාම මවාගෙන මුලාව ගිහිලා. බාර දෙලා තියෙන වැඩි කරන්නේ නැතුව බොරු ඇදහිලා දාගෙන ඒගොල්ලෝ මුලා වෙලා ගිහිල්ලා. ඉතින් මේක සමහරු ඒ දැනගැම්ම තමුන්ට ඇත්තේ කියලා දැනගෙන ඇදහිල්ලෙම්ම මුලාව ගිහිල්ලා. යන්නට එපා මේ ගමනේ කියලා කියනවා. අද බොහෝ අයට හිතට දැනෙන්නේ බොහෝ දේවල් මට සිතට දැනුණා දෙවියන් වහන්සේ මට මෙසේ කිව්වයි කියලා නේ. අපිට දෙන්නේ අමුතු චූන් එකක් එන සමහරක් අයට. ස්වාමීන් වහන්සේ මට ඊ රාත්‍රියේ කතා කරා. මේ කවුරුත් හිතන්නේ අනේ දෙවියන් වහන්සේට කතා කරගයි තමයි කොහෙද හිටියේ කියලා අහපුවම චිත්‍රපටිය බල ඉඳලා තියෙනවා. දෙවියන් වහන්සේ චිත්‍රපටි බලද්දි කතා කරනවා. මොනවද බලලා තියෙන්නේ? වැඩිහිටියන්ට පමණයි බලලා තියෙන්නේ. දෙවියන් වහන්සේ වැඩිහිටියන්ට පමණයි බලන ෂෝ එකකින් කතා කරලා තියෙන්නේ දෙවියන් වහන්සේ. පුදුම දෙවියන්. මුලාව ගිහින්. සාමාන්‍යයෙන් ආඥා කරද්දී අමෙන් අර දැකලා දෙනවද කට්ටන්ඩි වරු නටලා තොইল නටදී අමෙන් අර පොල් මාල නේද ගහගෙන කැරකිලා එහෙම දෙවියන් වහන්සේ කතා කරනවා. මම දන්නේ කොහොම කතා කරන්නේ. මගේ දෙවියන් වහන්සේ කොහොම කතා කරන්නේ. සමහරකට වලිප්පු හැදිච්චුම් උඩ පැනපැන ස්වාමීන් වහන්සේ මෙසේ කියනවා කියලා. දෙවියන් වහන්සේ නිශ්චලව මාදයන් වහන්සේ බව දැනගැනීම කියලා දේ වචනේ තියෙනවා. හැම කෙනෙකුටම ඔබ නිශ්චලයි දෙවියන් වහන්සේ කතා කරලා ඇති. ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේ ප්‍රථමයෙන් අල්ලගත් තැන මොනවද කියලා. ඔබට දීලා තියෙන කාර්ය මොනවද කියලා. ඔබ මොන මාර්ගයේද දැන් යන්නේ? මොන තෘෂ්ණාවලින්ද යන්නේ කියන එක ඔබට අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබගේ සිතිවිල්ලට දාලා ඇති. ඇයි දැන් මේ ඔබට එකිනෙකාට දෙවියන් වහන්සේ ආදරය කියන එක කියන්නේ. උන්වහන්සේ ඔබට ආදරය. ඔබගේ රාශිගත ජීවිතය ඇතුළේ ඔබට කතා කරනවා. ඔබ ඉන්නව දැන් ඉන්න ස්වභාවයේදී ඔබට උන්වහන්සේ කතා කරන දෙවියන් වහන්සේ ඔවුන්වහන්සේ ආසයි බොහෝ දේව දූතයන් දෙපැත්තේ ඉන්නවා කොරණේ අරගෙන පිඹ උන්වහන්සේට ගෞරවය කියදී ඒ මැදි ඔබ පාරාදීසයට එනවා. තවමත් උන්වහන්සේගේ සිහිනය ඒකයි. ඔබ එතනින් ඇතුළට යනවා දකින්නයි උන්වහන්සේගේ සිහිනය. උන්වහන්සේගේ සිහිනය දේව දූතයන් පිරිවරාගෙන ඉදී එක මැදින් ඔබ උන්වහන්සේගේ පාරාදීසයේ දොරටුවෙන් ඇතුල් වෙනවා දැකීමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සිහිනය. ඒ සිහිනය තමයි සියොන් කන්දේදී ප්‍රකාශ වෙලා ගෝලයට දුන්නේ. ඒ ගෝලය 11 දෙනා කරනකොටගෙන ඔබයි මම අද ගැලවිලා තියෙන්නේ මේ හේතුව නිසායි. ඔබ දෙවියන් වහන්සේගේ ආත්මික සියොන් වලට ගෙනියන්නේ. ඔබ සූදානම්ද? පාවුල්තුමා තිමෝතියට අවවාද කරේ හේතුව නිසායි. ඔබ කැමතිද උන්වහන්සේගේ රොටියක් වෙන්න? ඔබ කැමතිද දිය වෙන්න? ඔබ කැමතිද මේ යුද්ධයේ යුද්ධ කරන්න? ඔබ කැමතිද ස්වර්ගයට යන්න? ඔබ කැමතිද දෙවියන් වහන්සේගේ ධර්මයේ කිස පෙනී සිටින්න? ඔබ කැමතිද සතුරට විරුද්ධව යුද්ධ කරන්න? තාමත් මාංශයට විරුද්ධව තාමත් යුද්ධය තියෙන්නේ ඔබට. මං කිව්වේ අනේ මොනව කරද? අද දවසේ කොහොමද මේක කරන්නේ? අනේ ස්වාමී මේක කරගන්නේ මාංශයේ යුද්ධයක් තියෙන්නේ. තාම ආත්මික යුද්ධය දැකලවත් නැහැ. දවසේ කරදරේ දවසට සැහැයි කියලා ඒ කරදරත් එක්ක දුවනවා. දෙවියන් වහන්සේ වෙලට කතා කරන්නේ කොහොමද ඉන්නේ මාස්ටර්? අපි ඉන්න දුක අපි දන්නේ ඔයාලට තේරෙන්නේ නැහැනේ. උන්වහන්සේ කියවනවාද මාංශයේ යුද්ධය අතාරින්න. ආමේන්. කීදෙනෙකුට මාංශයේ යුද්ධය තියෙනවද? කියන්න නම් එපා පාස්ටර් නමින් නම් ආන්නත් එපා කියන්නේ. ඕක කියලා වැඩක් නැහැ නේද? ආත්මික යුද්ධය බිඳුවයි. ඍණ බිඳුවයි. මාංශ යුද්ධය ධන 100යි. නින්ද යන්නේ මාංශ යුද්ධයක් කරගෙන නේ. ඔය කියපම අපව හැරෙනවා. කන් නැන්න කියලාදී අපව කනත් කසනවා. ඒ මාංශ යුද්ධය තාම එහෙමමයි. යේසුස් ගෝලයට කතා කරේ කොහොමද? සියල්ල අතහැර මහා නුවරේ. ආමෙන්. අපි බොහෝ දේවල් අපේ ජීවිතේ රැඳිලා ඇති. ස්වාමීන් කතා කරයි අපේ ජීවිතේ. ආමෙන්. අපි නැගිටලා ස්වාමීන් වහන්සේගෙන් අහමු ස්වාමීන් මා මොකටද වහන්සේ අල්ලගත්තේ? මා මොකටද වහන්සේ ගැලවීම දුන්නේ? මම මොකටද ස්වාමීනි වහන්සේගේ පාද පාමුල ගේන්නේ?
මා මොනවටද වහන්සේට වටින්නේ මාව? ඇයි මේ මාව මීම රැගෙන ඉන්නේ? ඇයි මට මෙහෙම කතා කරන්නේ? මොකටද? අර ලෝකීන් විදිහට මට ඉන්න පුළුවන් නේ. මම ඔබ පිළිගත්ත විශ්වාස කරනවා බෞද්ධ කර හොඳයි. මට අර ලෝකීය විදිහට ඉන්න පුළුවන් නේ මට. ඇයි ස්වාමී මට මෙහෙම බද දෙන්නේ? ඇයි ස්වාමී මාව මෙහෙම ගෙනල්ලා තියෙන්නේ? ඇයි මාව මේ ප්‍රොටියක් හැටියට බාරගෙන? ඇයි මට ඔබ ගෙලෙන්නේ මාව හැමතිස්සෙම පවිත්‍ර කරන්න කියන්නේ? ඇයි? යේසුස් වහන්සේට ආදරේ. ඒකයි. ඉඳන්සපර පොත් මිනිහට ආදරේ. ඒක සීමාවක් රහිත ආදරයක් ඒක. ඔබගේ මව පියා සහෝදර සහෝදරය නෑදෑ ඔබගේ භාර්යාව පුරුෂයා බෝදාලේ ඔබ අමතක කරයි. හැබැයි යේසුස් වහන්සේ කවදාකවත් ඔබ අමතක කරන්නේ නැහැ. ඇයි? එදා පිලාත් කොන්සියස් සිදුවේ කතා කරපු වචනේ මම ඇවිල්ලා මාව සත්‍ය දැනගත්තු අය මාව දන්නවා. මගේ සත්‍ය දැනගත්තු අය ඒ අය මගේ හඬ හොඳට දන්නවා. අද උන්වහන්සේ අපේ සත්‍ය හඬ කින්නද කතා කරන්නේ. දෙමුන්වහන්සේ සුළු මොහොතක් අපේ ජීවිතේ බාර කරා. යන්න උන්වහන්සේගේ අභියස ස්වාමීනි මම මෙවැනි ලෝකාකාරයක ලෝකෙක රැඳී ඉන්නවා. මේ ලෝකයේ මහත් බුදු විදියට අන්ධකාරය මාව පොරබදනවා අල්ලගන්න. ස්වාමීනි මගේ යුද්ධය මට යුද්ධ කරන්න මට උදව් කරන්න. මේ යුද්ධයෙන් ජය ගන්න මට ඕන. මාව ස්පර්ශ කරන්න. සුළු මොහොතක් අපි යමු. අභියසට යමු.